12:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. කොරෝනා වැනි වසංගත තත්වයකදී විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ පවතින අවදානම විශ්ලේෂණය කර කළමනාකරණය කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බාධාවකින් තොරව රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රජයට ශක්තියක් වන බව එහි අධිපති අවධාරණය කරයි. විවිධ පළාත්වල ව්‍යවසායකයන් එක්කොට වාණිජ ජාලයක්. ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියට ඇතුළු වීමට තිබූ ගුවන් මගී තහනම අවසන්. ඇෆ්ගනිස්තානයේ දරුවන් පිළිබඳව වෙන කවරදාටත් වඩා ලෝකයේ අවධානය යොමු කළ යුතු ඇතැයි යුනිසෙෆ් සංවිධානය කියා සිටී. කොටි ත්‍රස්තයින්ට එරෙහි මානුෂීය මෙහෙයුමට දෙක් වූ දිනේෂ් ප්‍රියන්ත පැරා ඔලිම්පික් ක්‍රීඩාවලදී ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් දිනයි. කොරෝනා එන්නත් කරන වැඩසටහන යටතේ අදත් ස්ථාන රසකදී එන්නත ලබා දීම සිදුවේ. මෙතෙක් එන්නත් ප්‍රමාණවත් පරිදි නොලැබුණු ග්‍රාම සේවාව සම්වෙත ප්‍රමුඛතාව ලබා දී ඇත. සාමාන්‍යයෙන් මෙවැනි වසංගත තත්වයකදී විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ පවතින අවදානම විශ්ලේෂණය කර එය නිසි පරිදි කළමනාකරණය කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මෙම අවදානම නිවැරදිව හඳුනාගෙන ඒ පාලනය කිරීම පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ලබා ගැනීමට විශේෂ කමිටුවක් පත් කර තිබේ. අවදානම සංවේදනයේදී අපි කියනවා මෙන්න ප්‍රශ්නය, මෙන්න අපිට තියෙන විසඳුම්, අපි ඒකින් මෙන්න මේ ක්‍රියාත්මක කිරීම තමයි ක්‍රියාත්මක කරන්නේ, මෙන්න මේ සඳහා රටේ ජනතාවගෙන් අනිකුත් පාර්ශවයන්ගෙන් මෙන්න මේ උපකාර සහයෝගය සහ නීතියට අවනත වීම අවශ්‍ය වෙනවායි කියලා. අන්න ඒක සංවේදනය කිරීම තමයි රිස්ක් කමියුනිකේෂන් හැවත් අවදානම සංවේදනය කිරීම කියලා කියන්නේ. මේ සියල්ල ක්‍රියාමාර්ග ලෝකයේම පිළිගත් ක්‍රමවේදයකට තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව එම්මෙන් කරගත තීරණ නෙවෙයි. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට කියන්න තියෙන්නේ මේක විද්‍යානුකූලව කරගෙන යන ලෝකයේ පිළිගත් ක්‍රමවේදයට අනුව තමයි මේ සෑම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ. මම මේ කතා කරපු විද්‍යාත්මක අවදානම් කළමනාකරණය කිරීමේ ක්‍රමවේදය පරිබාහිරව වෙනත් ක්‍රමවේද තියෙනවා නම් ඒගොල්ලෝ ඒ කියන්නේ විද්‍යාත්මක නෙවෙයි කියලා විතර කියලා හරියන්නේ නැහැ. අපිට ඒගොල්ලන්ගේ ක්‍රමවේදය මොකක්ද කියලා එහෙමුණොත් අපිට පැහැදිලිව ඉදිරිපත් කරන්න කියලා අපිට එතකොට පුළුවන් ඒ ගැන කියන්න. මොකද දැනට මට කියන්න විදිහක් නැත්තේ අපිට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන වෙනත් ක්‍රමයක් තියෙනවා නම් ඒක අපිට සංනිවේදනය කරලා නැහැ. මෙරට එන්නත්කරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් ආධාර ලබා දෙයි. ඒ අනුව සිලින්ඩර් ලක්ෂ 20ක් ප්‍රදානය කර තිබේ. මෙරට එන්නත් කරන ක්‍රියාවලිය ඉතා ඉහළ මට්ටමක තිබෙන බව එම සංවිධානය කියා ඇත. අදාළ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීමට නියමිතව ඇත. මෙහි පළමු තොගය ඉකුත් 13 වෙනිදා ලැබුණු අතර ඊයේ ලැබුණේ එහි දෙවන තොගයයි. දැන් පවතින තෙවන කොවිඩ් රැල්ල මැඩලීම අපහසු දුෂ්කර කොවිඩ් රැල්ලක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පවසයි. කොවිඩ් ලෝක ව්‍යාප්තිය ආරම්භ වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවද එය සාර්ථකව මර්ධනය කළේය. එය සිදු වූයේ පසුගිය වසරේ මුල් කාර්තුවේදීය. දැනට තිබෙන කොවිඩ් තත්වය මානුෂීය මෙන්ම ආර්ථික වශයෙන්ද රටට බලපෑම් එල්ල කර තිබේ. ඉකුත් වසරේ මුල් භාගයේ ඇති වූ විවිධ ආර්ථික ප්‍රශ්න තවදුරටත් පවතී. ඉන් ප්‍රධාන අභියෝග කිහිපයක් මහ බැංකුව හඳුනාගෙන ඇත. ජන ජීවිතය රැක ගැනීම ඉන් ප්‍රධාන එකකි. ජනතාවට ආදායම් මාර්ග අහිමි වීම හේතුවෙන් විවිධ සහන ලබා දීම සිදු කර ඇත. එම ලබා දෙන මුදල පවුලකට කුඩා වුවත් සමස්ත රටක් ලෙස ගත් විට විශාල මුදලකි. රටේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැක ගැනීමටද විවිධ වැඩසටහන් දියත් කර ඇත. මේ අතරේ කැටිකාලීන හා මැදිකාලීන ක්‍රියාමාර්ග තිබුණා. ඒ වගේම දීර්ඝකාලීනව බලපාන ක්‍රියාමාර්ග තිබුණා ආර්ථිකයේ වර්ධනය කෙරෙහි. මේ අතරේ එක ක්‍රියාමාර්ගයක් තමයි අපි පොලිටික පහළ මට්ටමට ගෙනීමට කටයුතු කිරීම. බොහොම කාලයකට පස්සේ මේ මට්ටමට ඒ කියන්නේ එක තනි ඉලක්කමේ අගයකට පොලි ප්‍රමාණය පහළ වෙట్లా කලක් තිස්සේ පවත්වාගෙන ගියපු කාලයක් මේක. එය සමාජයේ පන්ති හැම එකටම වගේ බලපානවා. සමහර විට වාසිදායක ලෙසත් බලපානවා ඉතුරු කරන අයට. නමුත් ව්‍යවසායක කටයුතු කරන අයට මෙය ඉතාමත්ම
යහපත් තත්ත්වයක් හැටියට පෙන්වුම් කරන්න පුළුවන්. ණය අරගෙන කටයුතු කරලා කොවිඩ් නිසා අමාරුව වැටිච්ච පුද්ගලයන්ට මේ විශේෂ සහනයක් වෙනවා. මහ ජනතාවගෙන් බැංකු වලින් ණය වශයෙන් වෙනුවෙන් ණය ගන්න පොලි ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. එසේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාත පහළ දැමීම හරහා මහ බැංකුව වෙළඳපොළට 2020 වසරේදී රුපියල් බිලියන 180ක පමණ වන විශාල මුදල් සම්භාරයක් මුදාහරින් ලැබුවා. ඒ මුදල් භාවිත කරලා බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කරන අයට විශාල වශයෙන් ණය දීමනාවන් කිරීමට ව්‍යවසායකයන්ට ව්‍යාපාරිකයන්ට පුළුවන්කම ලැබුණා. බාධාවකින් තොරව සිය කටයුතු කරගෙන යාම සඳහා මහ බැංකුව රජයට ශක්තියක් වනසේ ක්‍රියා කරයි. රජයේ ආදායම පහළ වැටුණු අවස්ථාවලදී භාණ්ඩාගාර බිල්පත් අලවිය හරහා මුදල් සොයාදීමට මහ බැංකුව ක්‍රියා කර ඇත. පවතින ගැටලු නිරාකරණය කර යහපත් ආර්ථිකයක් උදා වූ පසු දැනට ආර්ථිකමය වශයෙන් පවතින ගැටලුවලට විසඳුම් ලැබෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීම මහ බැංකුවේ වගකීමක්. මේ කොවිඩ් පැවතුණු මුළු කාලය තුළම මහ බැංකුව මගින් ක්‍රියාත්මක වන ගෙවීම් හා පියවීම් පද්ධතිය ඛණ්ඩව පවත්වාගෙන ආවා. අපි බැංකුව මගින් ක්ෂණිකව ආපසු ලබාගත හැකි මුදල් සීමාවන් ඉහළ නැංවීමට කටයුතු කළා. රට වසා දැමූ සමයේවත් ගනුදෙනු සුමාටව සිදු කිරීමට මහ ජනතාවට අවස්ථාව සලසා දෙනු ලැබුවා. අපි දන්නවා නිෂ්පාදන කටයුතු වෙත කොවිඩ් වල බලපෑමක් එල්ල වුණා. කොවිඩ්-19 වසංගතයේ පීඩාවටපත් වූ අයට ණය ලබා දීමට මහ බැංකුව සෞභාග්‍ය කොවිඩ්-19 පුනරුද්දසාන ණය යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. ඒ යටතේ 2020 වසරේ ලබා දුන් ණය ප්‍රමාණය රුපියල් බිලියන 180ක්. එසේම වසංගතයේ පීඩාවන්ට පත් වූවන් මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය අය කර ගැනීම කල් දැමීමේ වැඩපිළිවෙල මොරටෝරියම් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. මේවා හඳුන්වා දීලා තිබෙනවා. තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. ඒ සඳහා කටයුතු කරමින් පවතිනවා. අපනයන ශේෂ්ත්‍රීය දිරිමත් කිරීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ගවලට අඛණ්ඩව සහාය ලබා දෙන බව ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා පවසයි. දේශීය ව්‍යවසායකයා දිරිගැන්වීමට වාණිජ ක්‍රමයේ යොදා ගැනේ. මාර්ගගත ක්‍රමයට මෙරට නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාම අපේක්ෂාවයි. මෙම ව්‍යාපෘතිය සඳහා දිවිනු පුරා සිටින සංවර්ධන නිලධාරීන් යොදා ගනිමින් දත්ත එකතු කිරීම මේ දිනවල සිදු කෙරේ. විවිධ පළාත්වල ව්‍යවසායකයන් එක් වෙළඳ ජාලයකට කිරීම මින් බලාපොරොත්තු වේ. වයිඹ විශ්වවිද්‍යාලයේ චීස් නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ පර්යේෂණ සිදු කරන බවද ඔහු වැඩිදුරටත් පවසයි. ආකේඩ් පරිශ්‍රයේ දේශීය නිෂ්පාදන වෙනුවෙන් වෙනමම ස්ථානයක් ආරම්භ කෙරේ. ඔක්තෝබර් අගවන විට එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සීනි රහිත නිෂ්පාදන සඳහා මෙහි වැඩි ඉඩක් වෙන් කෙරේ. කෘෂිකර්ම නිෂ්පාදනද එහිදී මිලදී ගත හැකිය. කොවිඩ් ආසාදිත මවකට තම බිලිඳාට මව්කිරි ලබා දීම ගැටලුවක් නොවන බව වෛද්‍යවරු පවසති. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ විසින් උපදෙස් ලබා දෙනු ඇත. මව නිරෝධයන කාල සීමාව වන දින 14 ඉක්ම ගිය පසු අදාළ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය නිලධාරිණිය පැමිණ උපදෙස් ලබා දෙයි. නිරෝධයන කාල සීමාව අවසන් නොමැති නම් මව්කිරි ගැන හෝ බිලිඳා ගැන කුමන හෝ ගැටලුවක් පැවතී නම් දුරකථන මාර්ගයෙන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හා සම්බන්ධ විය හැකිය. මවට කොවිඩ් ආසාදනය වුවත් බිලිඳා හා මව වෙන් නොකෙරේ. වසංගත තත්ත්වයක් පවතින මෙවැනි අවස්ථාවක බිලිඳාගේ නිරෝගීතාව හා ප්‍රතිශක්තිය පිළිබඳ උනන්දු වන්නේ නම් මුල් මාස 6ේදී මව්කිරි ලබා දීම සෑම මවකගේම වගකීමක් බවද වෛද්‍යවරු පවසති. ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානයේ තත්ත්වය පිළිබඳ අඛණ්ඩ නිරීක්ෂණයක් කරමින් සිටින බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ඇතිව එරට සිටි ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු ඉවත් කරගෙන තිබේ. තවත් 7 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා ඉතිරිව සිටී. 22 දෙනෙක් එරටම රැඳී සිටීමට තීරණය කර ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. නිරෝධයන ඇඳරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පුත්තනම දිස්ත්‍රික්කයේ පවුල් 79,000ක් රුපියල් 2,000 දීමනාව සඳහා හිමිකම් ලබන බව දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි මහතා පවසයි.
මේ වන විට පවුල් ඒකක 21,000කට ගෙවීම් කර අවසන්ය. දිස්ත්‍රික්කයේ වැඩිම පවුල් සංඛ්‍යාවක් හිමිකම් ලබා ඇත්තේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේය. මෙම කටයුතු සඳහා රුපියල් මිලියන 90ක ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරයෙන් ලැබී ඇත. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 20,000කට 2,000 දීමනාව ලබා දී අවසන්ය. එම දිස්ත්‍රික්කයේ පවුල් 53,400ක් දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටී. ඉන් පවුල් 21,000කට පමණ මුදල් ලබා දී අවසන්ය. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 10කට අධික මුදලක් රජයෙන් ලැබී තිබේ. රටට සහ ලෝකවාසී ජනතාවට සෙත්පතා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කළ මහානුභාව සම්පන්න රතන සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහන් මාලාවේ 300 වැන්න අනුරාධපුර රුවන්වැලිසෑය අභියසදී අද පැවැත්වේ. පස්වරු 6:30 සිට රාත්‍රී 7:30 දක්වා පැවැත්වෙන එම සජ්ජායනය පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කෙරේ. තිරුවන් සරණයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් රටටත් ජනතාවටත් ලෝකයාටත් සෙත්පතා ඉතිරුවා හරිනු ලබන රතන සූත්‍ර දේශනාව 300 වෙනි වරට පැවැත්වෙනවා. ඒ සූත්‍ර දේශනාව අනුරාධපුර ස්වර්ණමාලී මහා චෛත්‍ය රාජයන් වහන්සේ අභියසදී පැවැත්වෙන බව බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් සිහිපත් කරනවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සිටි FM වෙළඳ සේවය හා සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ මෙම රතන සූත්‍ර සජ්ජායනාව විකාශය කිරීමට නියමිතයි. ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියට ඇතුල් වීමට තිබූ ගුවන් මගී තහනම අදින් පසු ඉවත් කිරීමට ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මාස 5ක් පුරා ශ්‍රී ලංකාවට මෙම තහනම පනවා තිබුණි. එහෙත් ඉතාලියේ පදිංචිව සිටින අයට යම් සහනයක් ලබා දී තිබින. තහනම ඉවත්වීමෙන් පසු ඉතාලි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ඉතාලියට පැමිණිය හැකිය. නොරොච්චෝලේ නාරක්කල්ලිය මුහුද අසන්නේ සුළන් බලකණුවක ඊයේ හටගත් ගින්නකින් එම පද්ධතිය විනාශ වී තිබේ. පුත්තලම කල්පිටිය මාර්ගයේ ගොවි බිමක මේ ඉදිකර තිබින. ගින්නෙන් එම කණුව සහ ගියර් පද්ධතියද සම්පූර්ණයෙන් විනාශ වී ඇත. වේගවත් සුළන් හේතුවෙන් විදුලි උත්පාදන සුළන් කණුවේ ගිනිගත් කොටස් විසිවී අසල ගොවි බිමක ගබඩාවක් වෙත වැටී ඇත. ඒ හේතුවෙන් එයද සම්පූර්ණයෙන් ගිනිගෙන විනාශ වී තිබේ. ආසන්නයේ පිහිටි දුම්කොළ වගාවටද හානි සිදුව ඇත. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ටියුඩ ගුණසේකර මහතා කොවිඩ් ආසාදනය වී මිය ගොස් තිබේ. මිය යන විට ඒ මහතා 86 වන වියෙහි පසුවිය. ඔහු ගම්පහ ප්‍රථම දිසා ඇමතිවරයා ලෙසද ක්‍රියා කළේය. ඒ මහතා 77 මහමැතිවරණයෙන් මහර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසේය. මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතාටද කොවිඩ් ආසාදනය වී ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව පිළිබඳව අද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වේ. ඒ පිළිබඳ ඇමති අනුකමිටු යෝජනාව ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කෙරින. මෙම අනුකමිටු යෝජනා සම්බන්ධයෙන් බොහෝ වෘත්තීය සමිතිද එකඟතාව පළ කර ඇත. ලංකා ගුරු සංගමේ ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කළේ අද රැස්වන කැබිනට් මණ්ඩලයේදී තමන්ට සාධාරණයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තියේ හඬ අවධානය පිණිසයි. බූන්දල විල්මැන්න අභය භූමිය වෙනුවෙන් රජයට පවරාගත් ඉඩම්වල පාරම්පරිකව පදිංචිව සිටි ගොවි පවුල්වලට විකල්ප ඉඩම් ලබා දීමට හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුව තීරණය කරයි. මෙම අභය භූමිය හෙක්ටයාර් 3339කින් යුක්තය. අලියතුන් මුවන් ඌරන් වලිකුකුලන් ඇතුළු ආරක්ෂිත වනජීවීන් රැසක් මෙහි සිටී. එම සතුන්ගේ පැවැත්මට හානිකර නොවන ලෙස හේන් ගොවිතැන් සිදු කිරීමට ගොවීන්ට දැනටමත් තාවකාලිකව ඉඩ ලබා දී තිබේ.
විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ කාබුල් අන්තර්ජාතික ගුවන්තොටුපළස්සල මෝටර් රථයකට ඇමරිකාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ළමයින් 3 දෙනෙක් ඇතුළුව 6 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි. ඇමරිකාව සඳහන් කළේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් මෙම රථයේ සිටි බවයි. ISKP නම් සංවිධානයේ පිරිසක් එම මෝටර් රථයේ බෝම්බ පුරවා තිබූ බව ඇමරිකාව තවදුරටත් කියා සිටී. මේ අතර තලිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකින් සමග එකගතාවක් ඇති කර ගැනීමට හිටපු හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකු ක්‍රියා කර ඇත. ඒ අතරම පළාත් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුද සාකච්ඡා කර ඇත. ඇෆ්ගන් දරුවන්ගේ අවශ්‍යතා වෙන කවරදාටත් වඩා වැඩි බැවින් ලෝකයට ඔවුන්ව අතහැර දැමිය නොහැකි බව යුනිසෙෆ් සංවිධානය පවසයි. ගැටුම් හා අනාරක්ෂිත භාවයේ හේතුවෙන් එරට දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත වී තිබේ. විවිධ අන්තවාදී මතවාද හේතුවෙන් පෝලියෝ ඇතුළු විවිධ එන්නත් ලබා දීම එරට සිදු නොවේ. ඇෆ්ගනිස්තානයේ ලක්ෂ 20ක් පමණ ළමයි සිටිති. ඉන් වැඩි පිරිසක් පාසල් නොයන බව හඳුනාගෙන ඇත. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපෑ අයිඩා චණ්ඩමාරුතය හේතුවෙන් ලුසියානෝ ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට විදුලි බලය යන හිට තිබේ. පැයට කිලෝමීටර් 240ක පමණ වේගයකින් සුළං හමා ගොස් ඇත. ගසක් වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. ලුසියානා ප්‍රාන්තයේ 7,50,000කට මේ වන විට විදුලිය නොමැත. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. කිලෝමීටර් ලක්ෂයක මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නාවලපිටිය පස්භාගයේ කෝරළේ ඉඹුල්පිටිය මාර්ගය, ඉඟුරු ඔය නවගම්මාන මාර්ගය, හෝල්ගම මාර්ගය කාපටතුරා සංවර්ධනය කිරීම දැන් සිදුවේ. දිගු කලක් පුරා මෙම මාර්ග නිසලෙස පිළිසකර නොකිරීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්හ. ඉදිරි වසර කිහිපයේදී මහනුවර සීළු මන්මාවත් පිළිසකර කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ මාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට වුණත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ටෝකියෝ පැරාඔලිම්පික් ක්‍රීඩාවලදී හෙල්ල විසිකිරීමේ සවුවෙන් ලෝක වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත හේරත්න සමත් විය. F46 කාණ්ඩයේ අද පැවති තරඟයේදී ඔහුගේ දක්ෂතාවය මීටර් 67.79ක් විය. එහි දෙවන ස්ථානයේ ඉන්දිය ක්‍රීඩකයා සතු විය. ඔහුගේ දක්ෂතාවය මීටර් 64.35කි. තුන්වන ස්ථානයේ හිමි වූයේ කියුබාවටයි. ශ්‍රී ලංකා පැරාඔලිම්පික් කණ්ඩායමේ නායකයා වන දිනේෂන් 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩාවලදී මෙහි ලෝකඩ පදක්කම දිනා ගත්තේය. මෙවර ලෝක වාර්තාවක් සමගින් ඔහු රන් පදක්කම ජය ගැනීම ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් ගෙන දී තිබේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම පැරා ඔලිම්පික් රන් පදක්කමද මෙය වෙයි. දිනේෂ් ප්‍රියන්ත කොඩිත්‍රස්තයින්ට එරෙහි මානුෂීය මෙහෙයුමේදී ආබාධිත රණවිරුවෙකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඔහුට සුබ පැතුම් එක් කර තිබේ. මේ අතර ක්‍රීඩා මාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද දිනේෂ් ප්‍රියන්ත වෙත සුබ පැතුම් එක් කරයි. මෙම නව ලෝක වාර්තාව සහ ලැබූ රන් පදක්කම රටක් ලෙස අප මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලැබූ සුවිශේෂිතම ජයග්‍රහණය ලෙස ඔහු වැඩිදුරටත් පවසයි. මෙම ලෝකමට්ටමේ ජයග්‍රහණය පිළිබඳව සියලු දෙනා ආඩම්බර විය යුතු ඇතැයි ඔහු කියා සිටී. මෙම ජයග්‍රහණය පිළිබඳව අතිශයින් සතුටු වන බව ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.
මට ඇත්තටම එහෙම තැනකට යන්න උනේ නෑ. ඌ ආබාධිතයෙක් වුණා, ඌ ලෝක ශූරයෙක් වුණා, ලෝක රම්පදක් අල්ලාබියෙක් වුණා, ලෝක වාර්තාවකට හිමිකම් කියන්න පුළුවන් වුණා. ඇත්තටම මේ ලෝකේ දැන් අද මේ වෙනකොට ගත්තාම ක්‍රීඩාව කියන්නේ ගොඩාක් රටවල ප්‍රධාන ආයෝජන මාර්ගයක්. ඉතින් මේක ලොකු පණිවිඩයක්. මේ ශ්‍රී ලංකාව කියන රට මේ ඉස්සර තිබ්බ සිලෝන්නේ දැන් ශ්‍රී ලංකාව. ඉතින් අපේ ශ්‍රී ලංකාව කියන එක මේ ශ්‍රී ලංකාද්වීපයේ මුළු ලෝකයේම ඒ නම පතරවන්න මිනිසුන්ගේ අවධානයට ලක් වෙන්න කතා කරන්න හොඳ අවස්ථාවක්. මේක තුල මුළු ලෝකෙම අවධානය අපේ රට කෙරෙහි යොමු වෙනවා. එතකොට අපේ රටෙත් මේ වගේ ලෝක ශූරය දක්ෂව බිහි වෙනවා කියන එක තුල ක්‍රීඩාව විතරක් නෙමෙයි වෙන ක්ෂේත්‍රයේ හරහා ජාත්‍යන්තර සම්බන්ධතා ජාත්‍යන්තර ගනුදෙනු කරගන්න ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක ඉතින් ඒක රටකට තමයි ගොඩක් වෙලාවට ක්‍රීඩකයාට වඩා රටකට ඒකේ ලැබෙන අභිමානය සහ ඒ තියෙන වරප්‍රසාද බෙහෙවින්ම ඉහළයි කියන එක මම නම් විශ්වාස කරනවා. මේ අතර පැරා ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තවත් තරඟ සව්වකට සමිත දුලාන් සහ චමින්ද සම්පත් අද රාත්‍රී 7ට තරඟ වැදීමට නියමිතයි. එමෙන්ම හෙට පෙරවරු 11:09ට කාන්තා මීටර 100 පළමු මූලික තරඟයට කුමුදු ප්‍රියංකා තරඟ වැදීමට නියමිතයි. එහි අවසන් මහ තරඟය හෙට පස්වරු 7:18ට පැවැත්වේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති ජැක් රෝජ් මහතා අභාව ප්‍රාප්ත වේ. මේ යන විට ඔහු 79 හැවිරිදි වී පසුවිය. 2001 වසරේ සිට 2013 දක්වා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 8 වන සභාපතිවරයා ලෙස ඔහු ක්‍රියා කළේය. විකලාංග ශල්‍ය වෛද්‍යවරයෙකු වූ ඔහු 1968, 1972 සහ 1976 ඔලිම්පික් රුවල් උරු තරඟ කිහිපයකට සහභාගී වූ ක්‍රීඩකයෙක් වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මේ වසරේ චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය ලබන මාස 2 වෙනිදා සිට බීජිං නුවරදී පැවැත්වේ. මෙවර ප්‍රදර්ශන කාලය තුළ සාකච්ඡා වට 5ක් සහ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් 193ක් පැවැත්වේ. මෙවර ප්‍රථම වතාවට ඉංජිනේරු උපදේශන හා ඉදිකිරීම් සේවාව පිළිබඳවද ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇත. එය 3 වෙනිදා සිට 7 වෙනිදා තෙක් වාණි උද්‍යානයේදී පැවැත්වේ. කර්මාන්ත ප්‍රදර්ශනය බුද්ධිමත් උපකරණ අධ්‍යක්ීම් ප්‍රදේශය සහ විවසාය ප්‍රදර්ශන යන කලාපවලින් ප්‍රදර්ශන භූමිය සමන්විත වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. හැටන් නැෂනල් බැංකුව අභියෝග මධ්‍යයේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 10.9ක බදු පෙරලාභයක් අත්කරගෙන තිබේ. එමෙන්ම රුපියල් බිලියන 9.1ක බදු පසුලාභයක්ද වාර්තා වී ඇත. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පවතින අස්ථාවර තත්ත්වයන් මැදදී වුවද සිය ඔරොත්තු දීමේ හැකියාව අඛණ්ඩව පෙන්눔 කිරීමට එම බැංකුව සමත් වී ඇත. බැංකුවේ ණය කළඹ ජූනි මාසයේ දක්වා ගත වූ මාස 12ට 8.6ක වර්ධනයක් පෙන්වා තිබේ. මේ බිමල් පුතානේ හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමු හා මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයිඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇතිවේ. බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇත. දෘශ්‍ය ලෙස සූර්යා දකුණට ගමන් කිරීමේදී අද හිරු මුදුන් වන්නේ පාලම්පිඩ්ඩි, ඕමන්තේ සහ එරාමඩු ප්‍රදේශවලටය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ. සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. කොරෝනාවැනි වසංගත තත්වයකදී විද්‍යාත්මක ක්‍රමවේදය වන්නේ පවතින අවදානම විශ්ලේෂණය කර කළමනාකරණය කිරීම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. බාධාවකින් තොරව රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රජයට ශක්තියක් වන බව එහි අධිපති අවධාරණය කරයි. විවිධ පළාත්වල ව්‍යවසායකයන් එක්කොට වාණිජ ජාලයක්. ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියට ඇතුල්වීමට තිබූ ගුවන් මගී තහනම අවසන්. ඇෆ්ගනිස්තානයේ දරුවන් පිළිබඳව වෙන කවරදාටත් වඩා ලෝකයේ අවධානය යොමු කළ යුතු ඇතැයි යුනිසෙෆ් සංවිධානය කියා සිටී. කොටි ත්‍රස්තයින්ට එරෙහි මානුෂීය මෙහෙයුමට දෙක් වූ දිනේෂ් ප්‍රියන්ත පැරා ඔලිම්පික් ක්‍රීඩාවලදී ලෝක වාර්තාවක් සමග රන් පදක්කමක් දිනයි. ප්‍රවෘත්තිමින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට.